එතකොට පසුගිය පාඩමට අදාළව ඒ වැරදිච්ච අඩුපාඩු වෙච්ච ගණන් ටික නැවත හොයලා මොනවාද ඒකේ අඩුපාඩු කියන එක ඔබ නැවත පරීක්ෂණයක් කරන්න වෙනවා. ඉතින් ඒක නිසා ඔබට අදාළ තුන්වෙනි පාඩම වෙන්නේ භාග. එතකොට මේ භාග පාඩම 10 වසරේ කතා කරාට පස්සේ ඔබට පුළුවන් වෙන්න ඕන සාමාන්‍ය පෙළ විභාගයේ භාග ගාන හදන්න. ඒ මට්ටමට යනකම් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් ඔබ බැලුවොත් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක් අරගෙන පේපර් එකක් අරගෙන ඔබට දකින්න හම්බ වෙනවා හැමදාම භාග ගානක්. මේ තියෙන්නේ 2013 මාර්කින් ස්කීම් එක. මේකට අදාළව ඒකේ B කොටසට අදාළව තියෙන භාග ගාන. හොඳටම පැහැදිලි නැතත් යම් මට්ටමකට ඔබට පේනවා. ඉතින් මේක මේ 10 වසරෙන් ඉවර කරගත්තොත් 11 වසරට යනකොට අපි මේකේ කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒක නිසා පුතේ අද මම හිතුවා භාග චූටි තැන ඉඳන් භාගවල කෙලවරට යනකම් කතා කරන්න. එතකොට ඔබට පුළුවන් ටිකකුත් තියෙනවා. මේ වෙනකොට අපිට භාගවල කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. එතන ඉඳන් අපි කතා කරගෙන යනවා ටික ටික. ඊට පස්සේ අපි ගණන් ටිකකුත් හදලා මේ වැඩේ තහවුරු කරගෙන 10 වසරට අදාළ කොටස වෙන වගන්ති සහිත ගානක් දුන්නාම ගාන ගොඩනගාගෙන ගාන විසඳන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කරනවා. මම චූටි උදාහරණ 4කින් ඔබට භාග එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම හා බෙදීම කියන සංකල්ප 4 ගැන කතා කරනවා. මේ බලන්න පළවෙනි උදාහරණය. භාග එකතු කිරීමට මේ බලන්න මම 3න් 1 එකතු කිරීම 5න් 1 කියලා තිබ්බොත් භාග එකතු කරන්න සහ අඩු කරන්න කියන අවස්ථා දෙකේදීම අපිට තියෙන්න ඕන එක නීතියක් තියෙනවා. ඔබට මතකයි මොකද්ද? පොදු හරය කියන එක. පොදු හරයක් තියෙන්න ඕන භාග එකතු කරන්නත් අඩු කරන්නත්. එහෙනම් මේකේ පොදු හරය වෙන්නේ මම මේ දැන් 10 ළමයිගේ මට්ටමින් හදන්නේ. මේකේ පොදු හරය වෙන්නේ 3නුයි 5නුයි දෙකෙන්ම බෙදෙන සංඛ්‍යාව මොකද්ද? 15. මෙයා 15 වෙන්න 5න් එනවා උඩත් 5න්. එතකොට මෙතන උත්තරේ 5 වරක් 1 5යි. මෙයා 15 වෙන්න 3න් උඩත් 3න් එනවා 3 වරක් 1 3යි. දැන් මෙන්න උඩ එකතු වෙනවා 15න් 8යි කියලා උත්තරේට යන්න පුළුවන්. ඊළඟට මෙතෙන් යනවා මෙතන නීති ඒකමයි මොකද්ද පොදු හරයක් තිබිය යුතුයි. එතකොට 2යි 5යි පොදු හරය වෙන්නේ 10. 2 5න් වැඩි වුණා උඩ 1ත් 5න් වැඩි වුණාම 5යි. 5 2කින් වැඩි වුණාම තමයි 10 වෙන්නේ. එහෙනම් 1ත් 2කින් වැඩි වෙන්න ඕන 10 වෙන්නේ. sorry 10 වෙන්න නෙමෙයි තුල්ල භාග නිසා යට 2කින් වැඩි කරපු නිසා උඩත් 2කින් වැඩි වෙන්න ඕන. ඒ අනුව 10න් 3යි කියලා ඔන්න උත්තරේ එනවා. එතකොට මෙතන අපේ නීතිය තමයි භාග එකතු කිරීමේ සහ අඩු කිරීමේ නීතිය තමයි හරය සමාන නම් ලවය එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. හරය සමාන නම් ලවය එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. ඊළඟට තුන්වෙනි අවස්ථාවේ නැත්නම් තුන්වෙනි අවස්ථාවේදී අපි මම මේකට තව එකතු කරනවා මිශ්‍ර සංඛ්‍යාවකුත් දාලා 2යි 5න් 1ට එකතු කරන්න අපි ගමු 4න් 3ක්. එතකොට බලන්න දැන් මේකේ මිශ්‍ර සංඛ්‍යා තියාගෙන සුළු කරන ක්‍රමයකුත් තියෙනවා විෂම භාග කරගෙන සුළු කරන ක්‍රමයකුත් තියෙනවා. අපි මේක විෂම භාග කරගෙන හදමු. 5 වරක් 2 10යි 1යි 11යි. ඔන්න මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන එක. මම හිතනවා ඒක පුළුවන් ඇති කියලා මේ වෙනකොට. හොඳයි. ඊට පස්සේ එකතු කරා 4න් 3ක්. දැන් මොකද්ද පොදු හරය? 5යි 4යි පොදු හරය 20යි. 5 20 වෙන්න 4න් වැඩි වෙනවා. එහෙනම් 11ත් 4න් වැඩි වෙන්න ඕන. 11 4න් වැඩි වුණාම 44යි. 4 20 වෙන්න 5න් වැඩි වුණා. උඩත් 5න් වැඩි වෙනවා 15යි. එතකොට 20න් කීයක් එනවද? 5යි 4යි 9යි 59යි. දැන් 20න් 59 කියලා අපිට කියන්න බෑනේ. ඒ නිසා අපි ඒක මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා මේ විදිහට 20න් බෙදලා.
20 2යි 40යි 19යි. ඒ අනුව මේක ලියනවා අපි 2යි 20න් 19යි කියලා. මොන භාගයේ එකතු කිරීම සහ අඩු කිරීම ආශ්‍රිතව මම චෝටි උදාහරණ තුනක් හැදුවේ. ඔබට දෙනවා මම ගණන් ටිකක් හදන්න. මෙන්න මේ උදාහරණ තුන හදාගන්න. හරි එහෙනම් මෙන්න බලන්න. සමිෂන් භාග කරගෙන හදනවා. දෙවරක් 3 6යි 1යි 7යි. දෙකෙන් 7යි. අඩු කිරීම 5 වරක් 1 5යි 3යි 8යි. 5න් 8යි. දැන් දෙකේ 5ේ පොදු හරය මොකද්ද? 10නේ. මේ දෙකේම පොදු හරය 10යි. එතකොට 2 10 වෙන්න 5න් වැඩි වෙනවා. එහෙනම් 7ත් 5න් වැඩි වෙන්න ඕන මේ. මේක ලියන්න නම් ඕනේ නැහැ මම පැහැදිලි වෙන්න ලිව්වේ. හොඳේ. 5 10 වෙන්න 2කින් වැඩි වුණා. එහෙනම් 8ත් 2කින් වැඩි වෙනවා. මේ පියවර නැතුව ලියන්න පුළුවන්. 35න් 16ක් අඩු වෙන්න ඕන ඔන්න. දැන් සුළු වුණාම 35න් 16ක් ගියපුවම ගියද 15න් 6ක් 9යි 2කින් 1ක් 1යි. 10න් 19යි. මෙහෙම කියන්න බෑනේ. එහෙනම් උත්තරේ 1යි 10න් 9යි කියලා ඔන්න ඔය විදිහට කියන්න ඕන. 1යි 10න් 9යි කියලා ඔන්න උත්තරේ ඔය විදිහට අපි මේ බලන්න භාග ගුණ කිරීමේ නීතියක් විදිහට බැලුවොත් 5න් 3 ගුණ කිරීම 4න් 1 කියලා තිබ්බොත් භාග ගුණ කිරීමේ නීතිය උනේ පුතේ හරය සහ ලවය ගුණ වෙන එක. භාග ගුණ කිරීමේ නීතිය තමයි හරය ලවය ගුණ වෙනවා. ඒ අනුව නේ 3 වාරයක් 1 5 වාරයක් 4 3 බෙදීම 20යි කියලා ඔන්න අපිට උත්තරේ එනවා. දැන් මේක අපි හැබැයි වෙනස් විදියකට භාවිතා කරනවා. මේක තමයි නීතිය. හරය ගුණ වෙනවා ලවය ගුණ වෙන එක. නීතිය එක උනාට නීතිය අපිට ඕන විදියට නමනවා. මේ බලන්න 10 වරක් 10න් 8 ගුණ කිරීම 4න් 3 කියලා තියනවා කියලා හිතන්නකො. ඔනෝම තියනවා ගාන. දැන් මේ ගාන පුතේ මේ නීතියට අනුව හැදුවොත් මේ බලන්න 8 වරක් 3 10 වරක් 4. ඒක 8 වරක් 3 ගියද 24යි. 10 වරක් 4 ගියද 40යි. අපි මෙහෙම ගණන් තියන්නේ නැහැනේ. මේක සරල කරනවා. මේක සරල කරද්දී 4 වරක් 6යි 4 වරක් කීයද 10යි. දෙවරක් 3යි දෙවරක් 5යි. 3 බෙදීම 5යි කියලා ඔන්න අපි මෙතෙන් නිකන් හදන්න ඕන සාමාන්‍ය විදිහට හදුවා. නමුත් ඕක තමයි නීතිය. හැබැයි ওই නීතිය මට ඕන විදිහට මෙහෙම නවන්න පුළුවන් මේ විදිහට තියෙන ගානේ මේ අන්තිමට කරපු මෙන්න මේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් මේ තුල්ල භාග හදාගත්ත ක්‍රියාවලිය මෙතනදිම කරනවා මේ 4 වරක් 1යි 4 වරක් 2යි. දෙවරක් 1යි දෙවරක් 5යි. එතකොට 1 වරක් 3 3යි 5 වරක් 1 5යි කියලා ඔන්න සරලව භාගය අපිට එනවා. එතකොට මේ භාග ගුණ කිරීම ඇතුලේ මෙන්න මේ සුළු කිරීම 8 වසරෙන් කියලා දෙනවා. මේ සුළු කිරීම අපි හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන. මොකද මේ ආශ්‍රිතව සුළු කිරීම ගැටලු ඕන තරම් අපිට එනවා. අපිට මෙහෙම කරගෙන හදන්න ගියපුවාම සමහර ඒවා ඉතා දැවැන්ත උත්තර එනවා. එතකොට හරි අමාරුයි ගණන් හදන්න. ඉතින් ලේසි ක්‍රමය තමයි මෙතනින් සරල කරගෙන පල්ලෙහාට ගානේ නේ. එහෙනම් ඒ විදිහට ගාන එහා පැත්තට මෙහා පැත්තට දැන් ලේසියෙම මේ 5 වාරයක් 1යි 5 වාරයක් 1යි 3 වාරයක් 1යි 3 වාරයක් 2යි. දැන් උඩ ටික වැඩි වුණාම 1යි යට ටික වැඩි වුණාම දෙවරක් 1 2යි දෙවරක් 2 4යි. 4ෙන් 1යි කියලා පහසුවෙන්ම උත්තරයක් එනවා. හරි. දැන් සුළු වෙනවා 17 වරක් 1යි 17 වරක් 1යි 5 වරක් 1යි 5 වරක් 3යි උඩ ගුණ වුණාම 3යි යට ගුණ වුණාම 1යි. එහෙනම් අපිට ඔහොම තියන්න ඕනේ නැහැ. උත්තරේ 3යි කියලා කියන්න පුළුවන්. බලන්නකො දැන් භාග බෙදීමේදී මොන මම උදාහරණයක් ගන්නවා. 5න් 3 බෙදන්න කියනවා
4න් 3න්. මොකද්ද භාග බෙදීමේ නීතිය? බෙදීමේ ලකුණින් පිටුපස ඇති සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ වේ. දැන් ඔබ කරන්නේ මේක මේ 5න් 3 ගුණ කරනවා 3න් 4න්. එතකොට මේකේ පරස්පරය ඊට පස්සේ මොකද්ද මේ පරස්පරය? පරස්පරය කියන්නේ කිසියම් භාගයක හරය ලවය මාරු වුණාම එන උත්තරේ මේ. එතකොට 3න් 2 පරස්පරය 2න් 3. එහෙනම් 5න් 1 පරස්පරය 5. 3 පරස්පරය 3න් 1. 1යි 3න් 2 පරස්පරය මේක විෂම භාගයක් කරගෙන ඕන කරන්නේ 3 වරක් 1 3යි 2යි 5යි එහෙනම් 5න් 3යි කියලා පරස්පරය හදාගන්න වෙනවා. දැන් ඔන්න එහෙනම් මේ බෙදීමේ ලකුණෙන් පිටුපස ඇති සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ වේ. ඒක තමයි නීතිය. ඒ අනුව 3 වරක් 1යි 3 වරක් 1යි 4 බෙදීම 5යි කියලා උත්තරේ එනවා. එතකොට මේක ළමයි ගොඩක් වරද්දනවා. ඒ වරද්දන්නේ මෙන්න මේ පරස්පරය කියන එක ඉස්සරහ සංඛ්‍යාවේ ගන්නවා. වැරදි. බෙදීමේ ලකුණින් පිටුපස ඇති සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ වේ කියලා තමයි නීතිය තියෙන්නේ. ඒ උදාහරණයක් හදාගෙන සංඛ්‍යා කිහිපයක පරස්පරය ලියා ගන්නවා. බලන්න ඉස්සල්ලාම කරන්න ඕන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරන එක. ඔක්කොම මන් තියෙන ටිකම විෂම භාග කරා. ඊට පස්සේ මම කරේ බෙදීමේ ලකුණින් පිටුපස ඇති සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කරා. එතකොට ඔන්න උත්තරයක් එනවා සුළු වුණාට පස්සේ. දැන් මේකේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න හොඳේ. අද කීප දෙනෙක්ම නිවාඩු අරගෙන සමහරව නත්තල් සමරනවා. තව සමහර අවුරුද්දට ලෑස්ති වෙනවා. එක එක ප්‍රශ්න. ඒ වුණාට මොනවා වෙයිද දන්නේ නැහැ ලබන අවුරුද්දේ. මොනවා වුණත් අපේ ඉගෙනුම් කටයුතු ටික කරගන්න වෙනවා. ලබන අවුරුද්දත් මෙහෙම ගෙවුණා. ඔබට ඊළඟ අවුරුද්දේ ඕනෙවල් තියෙනවා. එතකොට ඒකට සූදානම් වෙන්නම වෙනවා. ඒක නිසා තමයි අපි මේක දෙසැම්බර් මාසෙම අපි වැඩේ පටන් ගත්තේ. අපේ ඉලක්කය තමයි අගෝස්තු වෙනකොට මේ වැඩ ටික ඉවර කරගන්න එක. ඒක අමාරු ඉලක්කයක්. නමුත් අපි මහන්සි වුණොත් අගෝස්තු මාසෙ වෙනකොට මේ වැඩ ටික අපිට ඉවර කරගන්න පුළුවන්. එහෙම අපි වැඩ ඉවර කරගත්තොත් අපිට පුළුවන් අගෝස්තු වල සිට 11 වසර පටන් ගන්න. ඉතින් කියන්න බෑ ඉස්සරහට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද මොනවා වෙයිද කියලා. ඉතින් මොනවාවත් අපි අපේ ගණිත පාසල ඔන්ලයින් පන්තිය දිගටම කරනවා. එතකොට වාතාවරණය වෙනස් වුණත් අපි හැමෝටම මේ පුරුදු විදිහටම පාඩම් මාලාව දිගටම කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. යනවා මම ඊට පස්සේ අල් නයන්න කියන කතාව. අල් නයන්න නේ මෙන්න මෙහෙම දක්වන සුළු කිරීම. මොකද්ද මේ අල් නයන්නෙන් කියන්නේ? ඔන්න උදාහරණයක්. රුපියල් 500න් පහෙන් එකක්. 500න් පහෙන් එකක් කියලායි මේ කියන්නේ. අල් නයන්නෙන් මේ 500න් පහෙන් එකක්. 500න් පහෙන් එකක්. අල් නයන්නෙන් එතකොට අදහස් වෙන්නේ මේකෙන් මේක ගුණ කිරීම. එතකොට මේ කියන්නේ මේකෙන් පහෙන් එකක් කියන්නේ මේක පහකට කඩලා එකක්. ඒක හොයන්න පුළුවන් අපිට
ගුණිතේ පහකට කන් දෙකක් කියන එක ගුණිතේම වරනේ 5 වරක් 1යි 5 වරක් 100යි. එතකොට අපිට ඕන පුළුවන් රුපියල් 100යි කියලා ගන්න. ඔන්න අල් නයන්නේ අදහස. මේකෙන් මෙච්චර. එතකොට මේකෙන් 10න් පංගුවක් නෝ 10ට බෙදලා එකක්. මේකෙන් 20න් පහක් කිව්වා. මේක 20ට බෙදලා පහක්. එතකොට මේ අල් නයන්නෙන් අපි අදහස් කරනවා ಗುಣ කිරීම තමයි ගණිත කර්මය. නමුත් අල් නයන්නෙන් කියන්නේ අපි සලකනු ලබන ප්‍රමාණයෙන් කොච්චරද කියන්නේ. මේ අල් නයන්නේ වැදගත්කම තියෙනවා. ඔබට මතකයි 9 වසරේ කතා කරනකොට වරහන් සහිත භාග නැත්නම් වරහන් සහිත ප්‍රකාශන සුළු කිරීමේ අනුපිළිවෙලක් තියෙනවා. අන්නේ අනුපිළිවෙල ඇතුළට යනකොට මේ අල් නයන්නට ප්‍රමුඛ ස්ථානයක් හම්බ වෙනවා. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වලට වඩා. ඒ උදාහරණයක් විදිහට මේක අපි හදමු අල් නයන්නෙන් සුළු කිරීම කියලා ලියලා උදාහරණයක් විදිහට මේ ගාන හදන්න. උදාහරණයක් විදිහට අපි ගාන බලමු. 3යි 5න් 2න් 12න් 5. එතකොට එහෙනම් මම ඉස්සෙල්ලා මේ මොන ගණිත කර්මයේ කරන්න තිබ්බත් මිශ්‍ර සංඛ්‍යාවක් තිබ්බොත් අපිට කරදරයි. ඒක නිසා අපි අනිවාර්යෙන් මේක විෂම භාග කරගන්න. ඒත් මේක විෂම භාගයක් කරොත් 5 වරක් 3 15යි 15යි 2යි 17යි. මේ 5යි. මේකෙන් අන්න 12න් 5. 1යි 17 බෙදීම 12යි කියලා කියන්නේ 1යි 12න් 5යිනේ. 1යි 12න් 5යි. ඔන්න අල්ල යන්නේ රාගේ. චුට්ටක් බලමු අල්ල යන්න කොහොමද සුළු වෙන්නේ කියලා. මේ බලන්න. දැන් 2යි 3යි 5යි ඒ කියන්නේ 2යි 3යි 5යි බෙදෙන කුඩාම ඉලක්කම නැත්නම් කූපෝගුද මාපෝසාද මහා පුරුසාදකේ කූපෝගු තමයි හොයන්න ඕනේ තුන් දෙනාගේ. ඒ අනුව 30 තමයි අපිට ගන්න වෙන්නේ නේ. ඒතර බලන්න 2 30 වෙන්න 15න් එකක් 15න්. එතකොට එක් වරක් 15 15යි. 3 30 වෙන්න 10න් උඩක් 10න් දෙවරක් 10 20යි. 5 30 වෙන්න 6න් උඩක් 6න් 6 වරක් 4 24යි. දැන් උඩ ටික එකතු කරන්න පුළුවන් 44යි 59 බෙදීම 30යි. දැන් මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරොත් 1යි 30න් 29යි. 1යි 30න් 29යි. එහෙනම් අපි සාකච්ඡා කරමු. දැන් මේ වගේ එකක් ඔන්න දැන් අපි ටික ටික අපේ පාඩමට සම්බන්ධ වෙනවා. මොනවාද? වරහන් සහිත ප්‍රකාශන. එතකොට වන් බෙගු ඒවා වරහන් නේ අල්නයනු බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම කියන සංකල්පය මෙතෙන් ඕන වෙනවා. දැන් මුලින් වරහන ඇතුළත පොදු හරය 15යි. මෙයා 3න් උඩක් 3න්. එතකොට 4 වරක් 3 12යි. මෙයා 5න් උඩක් 5න්. 5 වරක් 2 10යි. අල්නයන් වෙනකොට ඕනනම් මට ගුණ කිරීම දාන්න පුළුවන්. දැන් පොදු හරය 15යි 15න් 22යි ගුණ කිරීම දෙකෙන් එකයි. දෙවරක් 1යි දෙවරක් 11යි 11 බෙදීම 15යි. ඔන්න උත්තරය. 11 බෙදීම 15යි. නේ? පළමුව වරහන්. හැබැයි ඊටත් කලින් අලුතෙන් කරන්න ඕන දෙයක් මම ඔබට යෝජනා කරනවා. පළමුව මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරගන්න. මෙන්න මේ පියවර. 5 වරක් 1 5යි 2යි 7යි. 5න් 7යි ගුණ කිරීම 7න් 5යි එකතු කිරීම 4න් 3යි. ඔන්න මම නීතිය දානවා පරස්පරයෙන් ගුණ වේ. දැන් මේ 5 වරක් 1යි 5 වරක් 1යි 7 වරක් 1යි 7 වරක් 1යි දෙවරක් 1යි දෙවරක් 2යි
මේ පැත්තේ උත්තරේ 1යි 2න් 3යි. දැන් මේක මේ බලන්න. මේක පුළුවන් 1යි 2න් 1යි කියලා දාන්න. ඊළඟට මතක නම් මේ මිශ්‍ර සංඛ්‍යා පිළිබඳ නීතිය මෙතන තියෙන්නේ එක එකතු කිරීම 2න් 1ක්. ඒ කියන්නේ 2යි 2න් 1යි කියලා උත්තරේ හදා ගන්න පුළුවන්. මෙන්න මේ ටික මතක නැත්තම් මේක මෙහෙමත් හදන්න පුළුවන්. මෙතන පොදු හරය දැන් මෙතන එකනේ තියෙන්නේ. පොදු හරය 2යි. මෙයා 2න් වැඩි වෙන්න ඕන. ඔන්න 3යි. 5 වෙදීම 2යි. ඒ කියන්නේ පුතේ ආපහු උත්තරය මේකේ. එහෙනම් ඔන්න ඔබේ අර මතකයේ අනුව එතනින් එහාට ගානේ සුළු කරලා අවසාන උත්තරේ තියෙන එක ඔබේ මතකයේ හැටියට එහාට මෙහාට කරගන්න පුළුවන්. බලන්න. ඔන්න. පළවෙනි පියවර මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කිරීම. 5 2 10යි 2යි 12යි. 5න් 12යි. බෙදීම දෙවරක් එක 2යි 1යි 3යි. 2න් 3යි. ගුණ කිරීම 5න් 4යි. දැන් ඔන්න මොකද ඉස්සෙල්ලා කරන්න ඕන 1 බෙගු a එහෙනම් බෙදීමට පස්සේ තමයි ගුණ කිරීම. එහෙනම් ඉස්සෙල්ලාම බෙදීමේ ලකුණෙන් පිටුපස ඇති සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ වේ. ඊට පස්සේ තියෙන්නේ ගුණ කිරීමන් නිසා දැන් ඔක්කොම ටික එකට කරන්න පුළුවන්. දැන් සුළු කරනවා 5 3 3 1යි 3 4යි. දැන් වෙන සුළු වෙන්නේ නැහනේ. සුළු වෙන්නේ නැති නිසා යාට 25යි උඩ 8යි 8 වරක් 4 32යි. ඒ කියන්නේ 1.25න් 7යි කියලා උත්තර එනවා. 1.25න් බලන්න මේ හරියටම 3යි 1 අභ්‍යාසයේ 7 වෙනි ගාන. දැන් ඔබට මේක හදන්න පුළුවන්. ඔබ try එකක් දෙන්න. කියන දේ දෙපාරක් තුන් පාරක් කියවන්න. කියවලා ඉවර වෙලා මොකද තියෙන්නේ කියලා බලන්න. බෝඩ් එකේ ලියාගත්ත ටිකත් එක්ක තමයි මේ බලන්නේ. ගම්මිරිස් සහ කරාමුණ ඇටි 8න් 7ක වවලා තියෙනවලු. ගම්මිරිස් වාපු කොටස හෙක්ටාර නෙවෙයි වර්ග මීටර් 450යිලු. කරාමුණ ඇටි වවලා තියෙන්නේ මුළු ඉඩමෙන් 2න් 4න් එක්කලු. එහෙනම් අපෙන් අහනවා ගම්මිරිස් වවා ඇති භාගය. එහෙනම් පළවෙනි කොටස ගම්මිරිස් වගා කළ භාගය බලන්න. මොකද කරන්නේ ගම්මිරිස්සේ කරාමුණ ඇටි මෙච්චරක් තිබ්බා කරාමුණ ඇටි මෙච්චරක් තියෙනවා. දැන් අර ඉලක්කම් වගේම පුතේ භාගත් ඒ විදිහමයි. දැන් ඔක්කොම ඉලක්කමකින් දුන්නා නම් මෙන්න වර්ග මීටර් 500ක් මේ දෙකම තියෙනවා 250ක් කරකවවලයි කියලා. එහෙම වුණා නම් ඉතින් අඩු කරලා උත්තරේ ගන්න එකනේ කරන්නේ. ඒකම තමයි මෙතන වෙන්නේ. ඒ අනුව පොදු හරය 8යි 7 අඩු කිරීම 2යි කියන්නේ 8න් 5. මුළු ඉඩමෙන් 8න් 5ක් තමයි ගම්මිරිස් වගා කරලා තියෙන්නේ. එතකොට ඊළඟ කොටසට යනවා අපි. ඊළඟට කියනවා මුළු ඉඩමේ වර්ගඵලය. දැන් මේ බලන්නකො. මුළු ඉඩමේ වර්ගඵලය වෙන්නේ දැන් මේ ගම්මිරිස් ටික 450යි කියනවනේ. ඒතර මේ බලන්න 8න් 5ක් කියලා කියන්නේ 450යි වර්ග මීටර. එහෙනම් 8න් එකක් බලන්න මොකද කරන්නේ? 450 5න් බෙදනවා. එහෙනම් ඔක්කොම ටික කියන්නේ 8න් 8මනේ. එකකට දන්නවා නම් 8න් වැඩි කරනවා 8කට බලන්න. 1යි 90යි 90 වැඩි කරොත් 8න් බිඳුවයි 8 වරක් 9 72යි වර්ග මීටර. එනම් මුළු ඉඩම වර්ග මීටර 720යි. මුළු ඉඩම වර්ග මීටර 720යි. ඊට පස්සේ යනවා කරාමුණ ඇටි වවා ඇති වර්ගඵලය සොයන්න. දැන් කරාමුණ ඇටි මුළු ඉඩමෙන් 4න් එකක් නම් අපි කොහොමද හොයන්නේ? කරාමුණ ඇටි අපි හොයනවා මේ කරාමු නැටි 720න් 4න් 1. 720 ගුණ කිරීම 4න් 1යි කියන්නේ 1යි 7ට 1යි 3ක් 32ට 8යි.
180යි වර්ග මීටර කියලා ඔන්න උත්තරේ එනවා. දැන් අපි හදාගමු බලන්න. මෙහෙම කියනවා. යකඩ කම්බියක් සමාන කොටස් තුනකට කපා වෙන් කර ඉන් එක් කොටසක් නැවත සමාන කොටස් හතරකට බෙදා කපා වෙන් කරන ලදී. දැන් මේක මම ලියුවොත් ඉස්සෙල්ලාම කියනවා යම් කම්බියක් තුනකට කපා. එතකොට තුනකට කැපුවාම එක කෑල්ලක් කියන්නේ තුනෙන් එකක්. ඉන් එක් කොටසක් නැවත කොටස් හතරකට වෙන් කරනු ලැබේ. ඒතර මේක නැවත බෙදනවලු හතරකට. මේක කොටසක්. හරි? ඊළඟට අහනවා කපා වෙන් කළ කුඩාම කැබැල්ල මුළු කම්බියේ දිගෙන් කවර භාගයක්ද? ඒතර මේ බලන්නකො මේක තුනෙන් එකකට තුනකට බෙදුවා මම එකක් ආපහු හතරකට බෙදනවා. එහෙනම් බලන්න තුනෙන් එක ගුණ කිරීම හතරෙන් එක. sorry. මේ පරස්පරයෙන් මේක ගුණ වෙන්නේ. මේක පරස්පරය හතරෙන් එක. ඒ අනුව 12න් එකයි. මොන කුඩාම කැබැල්ලේ 12න් එකක් වෙන්න ඕන. ඊළඟට මේ බලන්න ඊට පස්සේ කියනවා මේක රූප සටහනක් මගින් නිරූපණය කරන්නලු. එතකොට මේක රූප සටහනක් වම ඇන්දොත් ඔන්න කම්බියක් තියෙනවා. මේක අපි තුනකට කැපුවා. කපල එක කෑල්ලක් නැවත හතරකට කැපුවා. ඒකෙන් එකක් බැලුවා. එතකොට මේක හතරකට කපන්න ඕන, මේකත් හතරකට, මේකත් හතරකට කපුවාම ඔක්කොම කැබලි 12යි. එකක් නේ අපි අරන් තියෙන්නේ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? 12න් එකයි. එහෙනම් මේ දෙකම නිවැරදි. ඊළඟට කියනවා කුඩාම කැබැල්ල සෙන්ටිමීටර් 70ක් නම් කම්බියේ දිග. ඒතකොට බලන්න අපි තරක කරන හැටි. කුඩාම කැබැල්ල ඒ කියන්නේ 12න් එකක් කියන්නේ සෙන්ටිමීටර් 70යි. එහෙනම් ඔක්කොම ටික කියලා කියන්නේ 12න් 12ම මෙතන. ඔක්කොම ටික කියන්නේ 12න් 12ම. ඒතර 12න් 12ම කියන්නේ මේක වැඩි වෙන්න ඕන 12න්. 12න් වැඩි වුණාම 12 තරම් බිඳුවයි 12 වරක් 7 කීයද? 84. එහෙනම් කම්බි කැබැල්ලේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර් 84යි. බලන්නකෝ මොනවා හරි ගැටලු තියෙනවා නම් මාත් එක්ක සාකච්ඡා කරන්න. කොහොමද ගාණන් කියන්නේ? චාරිකාවක නිරතෝ නිමාල්ට ඒ සඳහා වියදම් වූ මුදලින් 7න් 4ක් ආහාර සඳහා. එහෙනම් ඔන්න මම ලියා ගන්නවා. ආහාර 7න් 4ක්. ආහාර සඳහාද ඉතිරියෙන් 3න් 2ක් ගමන් ගාස්තුනේ. ඉතිරියෙන් 3න් 2ක් ගමන් ගාස්තු. ක්‍රේන් 3න් 2ක් ගමන් ගාස්තුද වැඩි. ඒ හැර අනෙකුත් වියදම් රුපියල් 800ක්. නැත්නම් අනෙකුත් වියදම් 800යි රුපියල්. රුපියල් 800යි. චාරිකා වෙනුවෙන් නිමල්ට වියදම් වූ මුළු මුදල තමයි අපෙන් අහන්නේ. එතකොට මේ බලන්නකො ආහාර සඳහා 7න් 4ක් වියදම් වුණා නම් පුතේ ඉතිරිය බලන්නේ කොහොමද? ඉතිරිය සමානයි මේ බලන්න දැන් භාග සංකල්පයේ මුල කියන්නේ එකනේ භාගය හැදෙන්නේ එකෙන්නේ. එතකොට එක කියන්නේ ඔක්කොම ටික. ඒකෙන් තමයි කොටස් හැදෙන්නේ. එතකොට මේ ඔක්කොම එකයි එකෙන් 7න් 4ක් අඩු වෙන්න ඕන. එතකොට තමයි ඉතිරි එන්නේ. ඔක්කොම ටික එකයිනේ. එතකොට එක කියන්නේ 7න් 7 මේව කරන්න ඕනේ නෑ. ඔයාලට පුළුවන් එකපාරටම උත්තරේ ලියන්න. ඉතිරිය කිව්වම 7න් 3යි. ඔන්න ඉතිරිය. ඒතර 7න් 3ක් තමයි ඉතුරු උනේ. ඊට පස්සේ කියනවා මේ ඉතිරියෙන් 3න් 2ක් ගමන් ගාස්තු. එහෙනම් ගමන් ගාස්තු මෙන්න ඉතිරිය මේකෙන් 3න් 2ක්. එහෙනම් මොකද ගමන් ගාස්තුව වෙන්නේ? ඔන්න 3න් 2යි. 1යි 1යි. එතකොට ගමන් ගාස්තුව
7න් 2යි. දරෝන දැන් කල්පනා කරන්න. ගමන් ගාස්තුව 7න් 2යි. ආහාර සඳහා 7න් 4යි. ඒ අනුව මට හොයන්න පුළුවන් දැනට වියදම් ප්‍රමාණය. ඒ කියන්නේ ආහාර වලටයි ගමන් ගාස්තුයි. මේ බලන්න. ආහාර 7න් 4යි ගමන් ගාස්තු 7න් 2යි. ඔක්කොම දැන් 7න් 6ක් වියදම් වෙලා. දැන් බලන්නකො ඉතිරිය එතකොට. ඉතිරිය කීයක් වෙන්න ඕනද? දැන් ඔක්කොම වියදම මෙච්චර නම් මේ 7න් 6ක් වියදම් කරගත්තාම ඉතුරු වෙන්නේ 7න් 1යිනේ. ඒක දැන් අපිට කොහොමද තේරෙනවනේ. එතකොට මේ 800යි කියලා දීලා තියෙන්නේ මේ ඉතුරු ටික මේක. එහෙනම් බලන්න 7න් 1ක් කියන්නේ 800ක්. 800 කියන්නේ ඉතිරි වියදම්. එහෙනම් ඔක්කොම ටික බලන්න 7න් 7ව බලන්න ඕන. 7න් වැඩි වුණාම 4ක් 8 කීයද? 56යි. එතකොට චාරිකාවට වියදම් වූ මුළු මුදල කීයද? 5600යි. 5600යි. මෙහෙම කියනවා. සරෝජා පුස්තකාලයෙන් රැගෙන පොතකින් 3න් 1ක් පළමු දින කියෙව්වාය. එහෙනම් මේ බලන්නකො. පළමු දින 3න් 1ක් කියෙව්වා. මම මේක ලියාගත්තා. දෙවෙනි දිනේදී ඇයට කියවීමට ලැබුණේ ඉතිරි ප්‍රමාණයෙන් 2න් 1කි. එහෙනම් ඔන්න ඊළඟට මම ඉතිරි ප්‍රමාණයෙන් 2න් 1ක් මේ දෙවෙනි දින. නැවත තුන්වෙනි දින ඉතිරි පිටු 75 ටික. තුන්වෙනි දින ඉතිරි පිටු 75යි. කියවා ඒ පොත අවසන් කරා. අපි අහනවා පොතේ මුළු පිටු ගණන. ඒතර මේ බලන්න. දැන් ඔය පියවරෙන් පියවර හිතාගෙන ඉන්න ඕන. දැන් පළවෙනි දින 3න් 1ක් කිව්වා නම් ඊළඟට අපි එහෙනම් හොයා ගන්න ඕන නේද ඉතිරිය හොයන්නේ 1න් 3න් 1ක් අඩු වෙන්න ඕන. ඒ කියන්නේ 3න් 2යි. දැන් ඒක හදන්න දෙයක්වත් නැහැ අපිට තේරෙනවානේ. 3න් 1ක් කියවුවා නම් ඉතිරි වෙනවා 3න් 2ක්. 5න් 4ක් කියවුවා නම් 5න් 1ක් ඉතුරු වෙනවා. ඒක සාමාන්‍ය දැනීම. හොඳේ. මේක තමයි ගණිතමය සම්බන්ධය. නමුත් සාමාන්‍යයෙන් අපිට නිකන් හිතන්න පුළුවන්. දැන් කියනවා ඉතිරි ප්‍රමාණයෙන් 2න් 1ක්. එහෙනම් දෙවෙනි දින ඇය කියවලා තියෙනවා මෙන්න මේකෙන් 2න් 1ක්. එතකොට ඇය කියවලා තියෙනවා සුළු වුණාම කීයද 3න් 1ක්. ඔන්න දැන් එයා අපිට ලියන්න පුළුවන් මුළු කියවීම පළවෙනි දවසේ 3න් 1යි දෙවෙනි දවසේ 3න් 1යි. දැන් මේ ගාන හදනකොට හිතෙනවා ඇති අයියෝ මෙච්චර වද විදින්න ඕනේ නැහැ. පළවෙනි දවසේ 3න් 1යි දෙවෙනි දවසේ 3න් 1යි කිව්වනම් ඉවරයිනේ. ඔව් එහෙම කිව්වනම් ඉවරයි. හැබැයි එහෙම කියලා නැහැනේ. නේ? ඒකට අපිව පටලලා තියෙන්නේ. ගණන් කියන්නේ මේක තමයි. අපිව පටලනවා. අපි ඒක දිගට ගන්නවා. ඒකට මෙන්න කියවලා තියෙන මුළු ප්‍රමාණය 3න් 2යි. එතකොට දැන් ඉතිරි පිටු 75 කියන්නේ කියන්නේ. ඒතර ඉතිරි පිටු බලන්න මොකද කරන්නේ? ඉතිරිය එතකොට එනවා ඔක්කොම පොත 1යි. දැනට දවස් දෙකක මෙච්චරක් කියවලා තියෙනවා. එහෙනම් 3න් 1යි. ඒතර ඔන්න දැන් මම හිතනවා 3න් 1ක් කියන්නේ 75යි. පිටු එහෙනම් 3න් 3ම කියන්නේ 75 3න් වැඩි කරනවා. 75 3න් වැඩි කරපුවාම කීයද? රුපියල් 4ක් 5ක් 15යි මෙසොරි 3ක් 5 15යි 3ක් 7 21යි 22යි. එතකොට මේ රුපියල් 200 රුපියල් නෙමෙයි මෙතන මොකද්ද? පිටු 225යි. පිටු 225යි කියලා එන්නේ. දැන් මේ බලන්නකො නැවත වාදයක්. දැන් මේක සමහර විට දැන් ඉස්සල් එක වගේ නෙමෙයි මේක හරියටි හදපු එක. දැන් නැවත වාරයක් බලන්න අපිට වැදගත් දේවල් නේ.
පළවෙනි දවසෙන් පස්සේ මේ ඉතිරි ප්‍රමාණයෙන් කියන වචනේ අපිට වැදගත්. හරිද? ඉතිරි ප්‍රමාණයෙන් කියන වචනේ වැදගත්. එතකොට පළවෙනි දවසෙන් පස්සේ ඉතිරිය මම හොයා ගන්නවා. ඒකෙන් ප්‍රමාණය ගත්තාම තමයි මෙන්න මෙතනදි තමයි අපිට දෙවෙනි දිනට අදාළ ටික මතුවෙන්නේ. පළවෙනි දිනට අදාළ ටික මෙතන. ඊට පස්සේ මේ දෙන්නාගේ එකතුවෙන් තමයි දැනට ඉවර වෙච්ච ටික එන්නේ. ඊට පස්සේ මුළු ප්‍රමාණයෙන් අඩු වුණාම තමයි අවසාන ඉතිරිය එන්නේ. ඉතින් මේවා මේ තැන් ගැන ඔබ වැඩිපුර අවධානය යොමු කරන්න. භාග ගණන් වල තියෙන්නේ ඔන්න ඕක. චූටි දෙයයි ඔයාලට ෂුවර් එකටම මහා ලොකු දැවැන්ත අමාරු කරන් දෙන්නේ නැහැ. පොලවල් ගණන් හරි ලේසි. හැබැයි වැඩේ තියෙන්නේ අදාළ පොයින්ට් එක හරියටම තේරුම් ගන්න ඕන. මොනවාද අඩුපාඩු කියලා? සනත් තම වැටුපෙන් 3න් එකක් ආහාර සඳහාද 6න් එකක් ගමන් වියදම් සඳහාද වියදම් කරා. එතන අපිට නිශ්චිතව දීලා තියෙනවා 3න් 1යි 6න් 1යි කියලා. ඉතිරි මුදලින් 5න් එකක් පොත් මිලදී ගැනීමට වියදම් කරා. එහෙනම් පළවෙනි කොටස කිසිම ගැටලුවක් නැහැ. ආහාරයි ගමන් වියදම් සඳහා ගමන් වියදම් හා ආහාර සඳහා මේක 3න් 1යි 6න් 1යි එකතු කරන්නයි තියෙන්නේ. හරි සරලයි. ඒ අනුව පොදු හරය 6යි. මෙතන 6 වෙන්න දෙකෙන් උඩක් දෙකෙන් එහෙනම් අන්තිමට 6න් 3යි කියලා එනවා. නැත්නම් අපිට වෙන විදියකට කිව්වොත් එයාගේ මුළු ආදායමෙන් දෙකෙන් එකක් මෙන්න මේ වැඩ ටිකට වියදම් වෙලා දෙකෙන් එක. ඊළඟට පොත් මිලදී ගැනීම සඳහා සමුත් වැඩුපෙන් කවර කොටසක් වැය කරයිද මේ බලන්නකො. ඉතිරියෙන් 5න් එකක් නේ. එතකොට පුතා ඉතිරිය මොකක් වෙන්න ඕනද? එකෙන් භාගයක් අඩු වෙනවා. ඒ කියන්නේ භාගයයි දෙකෙන් එක. දැන් භාගයක් නැත්නම් දෙකෙන් එකක් අපි වියදම් කරලා තියෙනවා නම් තව දෙකෙන් එකයි ඉතුරු වෙන්නේ කියන එක අපි අලුතෙන් කියන්න ඕනේ නැහැ. නමුත් මම මෙතන මේ ලියලා පෙන්නනවා ඒක අලුතෙන්. නමුත් දෙකෙන් එකයි ඉතුරු ටිකක් දෙකෙන් එකයි. මේකෙන් 5න් එකක්. එහෙනම් පොත් සඳහා මෙන්න මේකෙන් 5න් එකක්. මේකෙන් 5න් එකක් කියලා කියන්නේ ಗುಣ කිරීම 5න් එක. ඒ අනුව උත්තරයක් මට ලියන්න පුළුවන් 10න් එකක්. එහෙනම් පොත් ගන්න මෙයා වැය කරලා තියෙන්නේ 10න් එකයි. ඔක ස්කෑන් කරනකොට අනිත් පැත්තේ ටික ස්කෑන් වෙලා නැහැ ඇත්තටම. තව කොටසක් ඕකට එකතු වෙන්න ඕන. ඒ කොටස මම හදනවා. ඒ කොටස කියන්නේ දැන් ඔහුගේ අතේ ඇති ඉතිරි මුදලින් 4න් එකක් බැංකු ගිණුමක තැන්පත් කරා. ඔන්න දැන් මම ගාන කියන්නම් පුතාලා පුළුවන් නම් try එකක් දෙන්න. දැන් ඔහු අත ඇති මුදලින් 4න් එකක් බැංකු ගිණුමක තැන්පත් කරා. එසේ තැන්පත් කරන මුදල රුපියල් 3000ක් නම් සනත්ගේ වැටුප අහනවා. එතකොට ඔන්න මම හදන්නම් කමන්නේ. දැන් ඔහු අත ඇති ඉතිරි මුදලින් එතකොට දැන් ඔහුගේ ඉතිරිය හොයන්න ඕන මම. එහෙනම් මේ ඉතිරිය වෙන්න ඕන මුළු ප්‍රමාණයෙන් අඩු වෙන්න ඕන දෙකෙන් එකක් ආහාර හා ගමන් වියදම් 10න් එකක් පොත් ගැනීමට වියදම්. ඔන්න ඔයක සුළු වුණාම එන ටික තමයි ඉතිරිය. ඒතර මේක ඉතිරිය සොයන්න මේ එක අඩු කිරීම පොදු හරය 10යි. මේක 5න් වැඩි වෙන්න ඕන 10 වෙන්න උඩත් 5න් වැඩි වුණාට සුළු කරාට පස්සේ එක අඩු කිරීම 10න් 6යි කියන්නේ ඔන්න 10න් 4ක්. දැන් එයාගේ ඉතිරිය 10න් 4යි. මෙන්න මේ ඉතිරියෙන් 4න් එකක් බැංකුගත කරනවා. එහෙනම් බැංකුවට මෙන්න මේ ඉතිරියෙන් 4න් එකක්. මේ ඉතිරිය පුතේ මේ වන්න ගුණ කිරීම 1යි 10න් 1යි. එතකොට මෙයා බැංකුගත කරලා තියෙන්නේ කොච්චරද? 10න් 1ක්. ඒත් බැංකුවේ තැන්පත් කරේ 3000 නම් ඒ කියන්නේ මොකද්ද? 10න් 1ක් කියලා කියන්නේ 3000යි. එහෙනම් ඔක්කොම ටික කියන්නේ 10න් 10ම කීයද? 3000 වැඩි කිරීම 10යි කියන්නේ රුපියල් 30000යි. ඔන්න එයාගේ වැටුප.
මොන බලන්නකෝ දැන් ටිකක් කල්පනා කරලා බැලුවොත් පුතේ මේ වගේ ගානක් ඔබට හදාගන්න බැරි නෑ. හදාගන්න පුළුවන්. ඒතකොට මේ වගේ ගානක් හදනවා කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ගානක්ම තමයි. මේ හැදුවේ 2009 ගානනේ. ඉතින් දැන් ඔයාලා හොඳට කල්පනා කරලා බැලුවොත් තව අවුරුද්දකට පස්සේ තමයි O level විභාගේ තියෙන්නේ ඔයගොල්ලන්ට. ඒතකොට අවුරුද්දකට පස්සේ තියෙන O level විභාගයේට හදන්න ඕන ගානක් අවුරුද්දකට කලින් මේ ඉගෙන ගන්නවා. එතකොට මේ ගාන විභාගයේද මොන විදියට දුන්නත් Tamanට ලකුණු 10 ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි එහෙම බෑ. ඉතින් දැන් අපි 10 වසරේ උගන්වනකොට ඒත් බෑ. ඒකට හේතුව ඔබ හරියට තේරුම් ගන්න. මේ සියලු දේවල් තේරුණා කියන වචනේ නෙමෙයි ඔබෙන් මම බලාපොරොත්තු වෙන්නේ. හරි සර් මට ඒක වැඩි අවබෝධ වුණා කියන එක. මොකද අවබෝධයයි තේරුමයි අතර ලොකු වෙනසක් තියෙනවා. අපි හැම වෙලාවෙම try කරමු අවබෝධයට යන්න. දැන් මෙතන කොරෝනා නිසා අපිට ඔන්ලයින් උගන්වන්න වුණා. ඒක වෙනම කතාවක්. හැබැයි ඒකෙන් වුණ වාසි දෙකක් තියෙනවා. නමුත් ඔබේ වාසි පැත්ත ගැන බැලුවොත් ළමයෙකුට දෙයක් තේරුම් ගැනීමට වඩා අවබෝධ කර ගැනීමට අලුතෙන් chance එකක් ලැබුණා. අන්නේ ලැබුණු chance එකෙන් ඔබ උපරිම ප්‍රයෝජනය ගන්න. දැන් අපි අද භාගනේ හදන්නේ. දැන් භාග ෆෝන් එකේ ටයිප් කරන්න බෑනේ. එතකොට අපි හිතමුකෝ අපි සාමාන්‍යයෙන් ලියන්නේ 5න් 3 මෙහෙමනේ. ඔබට පුළුවන් ෆෝන් එකේ 3 බෙදීම 5 මේ හරස් එකක් තියෙනවනේ. මේ විදිහට ඒක ඇතුල් කරා. ඊට පස්සේ 1යි 7න් 1 වගේ තියෙන එකක් 1යි පොඩි ස්පේස් එකක් තියලා 7න් 1 කියලා මෙහෙම ඇතුළත් කරන්න පුළුවන්. ඒ විදිහට ඇතුළත් කරන්න එතකොට ඔබට ඔබේ පිළිතුරේ නිර්වද්‍යතාවය එවලෙම ආපස්සට චෙක් කරලා දෙන්න. අයවද පුතේ නම් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත අපි 2021 වර්ෂයේදී අධ්‍යයන කාර්යයන් එක්ක එකතු වෙමු. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.